අපිට කියනවා ප්‍රශ්න අංක 68 චුට්ටක් බලන්න වෙනස් ස්වරූපයේ ගානක්. අනිල් බැසිල් හා සිසිල්. අනිල් බැසිල් හා සිසිල්. අනිල් බැසිල් හා සිසිල්. පිළිවෙලින් 3ට 2ට 1. පිළිවෙලින් 3ට 2ට 1 යන අනුපාතයට ලාභ බෙදා ගන්නා හවුල්කරුවෝ වෙති. ලාභ බෙදා ගන්නා හවුල්කරුවෝ වෙති. 1996 මාර්තු 31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂපත්‍රයේ පහත දැක්වේ. හවුල් ව්‍යාපාරයේ ශේෂපත්‍රයේ පහත දැක්වේ. ඔන්න ශේෂපත්‍රය දීලා. ඊට පස්සේ අපිට කියනවා අංක 1 1996 අප්‍රේල් 1 වන දින බැසිල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් අතර ඩේවිඩ් ව්‍යාපාරයට එදිනම බදවා ගන්නා ලදී. අන්න ව්‍යාපාරයේ මුලදීම කවුද? අපේ බැසිල් පිටුව කියලා පිටු අංකය 46 46 හරිනේ. හරි. ඊට පස්සේ අපිට කියනවා මේ ව්‍යාපාරයේ වර්ෂයේ මුලදී නැත්නම් කාලච්ඡේදයේ මුලදීම හවුල්කරුවෙක් එනවා සහ හවුල්කරුවෙක් යනවා. එනවා. එනම් ඒමක් සහ යෑමක් මෙතන තියෙන්නේ. ඒමක් සහ යෑමක්. ඒ වසර මුලදීම. එතකොට වසරේ ජංගම ප්‍රාග්ධන ගිණුම් 4ක් ගහන්න ඕනි. ගිණුම් 4ක්. ඉඩමදි වේ පරිස්සමි. එහෙම කියලා ඔන්න කියනවා ශේෂ පිරික්සුම් අයිටම් ටිකක් දීලා අනම්මනම් ටිකක් දීලා කියනවා අවශ්‍ය වන්නේ තීරු ක්‍රමයේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම් ආදායම් ප්‍රකාශය ලාභ විසර්ජන ප්‍රකාශය සහ ශේෂ පත්‍රය නේ ශේෂ පත්‍රය. හරි. අපි එහෙනම් පිළිවෙල කරමු ඒ ප්‍රකාශන ටික. හරි. හරි. ඒතර ගානේ අපෙන් ඊළඟට තිබ්බේ ප්‍රශ්න අංක 68 ආදායම් ප්‍රකාශය සහ ලාභ විසර්ජන ප්‍රකාශය සහ ජංගම ගිණුම් ප්‍රාග්ධන ගිණුම ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශයක් සහ මේ පෙර වැඩ අපේ අවශ්‍යතාවය මත පෙර වැඩ. යා. ඒකේ මුලින්ම කියනවා අංක 1 මොකද්ද කියන්නේ? අමතර තොරතුරු වල අංක 1 1996 අප්‍රේල් 1 වන දින බැසිල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් අතර බැසිලා ව්‍යාපාරයෙන් යනවා. බැසිලා යන්නේ තමන්ගේ ශේෂ අරගෙන. එහෙනම් බැසිලාගේ තියෙන ආරම්භක ශේෂ ඔය ඉස්සරහා පිටුවේ දීලා තියෙන්නේ මොන ශේෂද? ආරම්භක ශේෂ බලන්න. ගාන අවසන් වෙන්නේ 1997 මාර්තු 31. එතකොට දීලා තියෙන ශේෂ තියෙන්නේ 1996 මාර්තු 31. ඒ කියන්නේ ඉස්සරහා පිටුවේ දීලා තියෙන ශේෂ පිරික්සුම දීලා තියෙන්නේ ශේෂය ඊගේ. එහෙනම් එන්න මේ කට්ටියගේ දන්න ආරම්භක ශේෂ ටික දාගෙන යන්න. ගන්න. අනිල් බැසිල් සිසිල් 250 125. උදාස් ශේෂය ඊගේ 250යි 125යි. ඒක කෑම. ඊළඟට ජංගම ගිණුම් අනිල් බැසිල් සිසිල් 10යි 24යි 16යි 10යි ශේෂී 10යි 24යි 16යි ඩේවිඩ් ටිරිකැල් දීලා ඇත්තේ වසර මුල ශේෂ. එතකොට අපි දැනගන්න ඕන මේ වසර මුල ශේෂ වලට
ගැළපිලි කරලා වසර මුල ශේෂවලට ගැළපිලි කරලා තමයි වසර අග ශේෂ ගන්න ඕන නේද? එහෙනම් ගහ ගන්න පෙරවැඩ ගිණුමක් මොකද්ද? ණය හිමි. එතනම පල්ලෙහා තියෙනව නේද ණය හිමි කියලා. අය ණය හිමි ශේෂ දාගන්න තොර ලේසි. නේ? ණය හිමි ශේෂ දාගන්න 100ක් කියලා. ශේෂයේ ඊගේ 100ක් කියලා දාගන්න එක අපිට ලේසියක්. නේද? හරි. ඒක හරි. ඊට පස්සේ අපි දැන් ආයන් ගැලපිල්ලට. අපි ආයන් ගැලපිල්ලට. අපි ආයන් ගැලපිල්ලට. හරි. බලන්න. ගැලපිල්ල කියනවා බැසිල් විශ්‍රාම යනවාලු. එදිනම ඩේවිඩ් හවුල්කරුවෙක් ලෙස බඳවා ගැනීමට සෙසු හවුල්කරුවෙක් වුණාලු. එතකොට ඔහු විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් එදාට ගෙනාවලු. එදාට ගෙනාවලු. එදාට ගෙනාවලු. හරි. එතකොට මෙයා යනකොට එනකොට ගලපන්න ඕනේ මොනවාද? යනකොට එනකොට ගලපන්නේ කීර්ති නාමය නේ. කීර්ති නාමයේ කීයද බලන්න දීලා තියෙන්නේ? ගැලපිලි අංක 2. 1996 මාර්තු 31 දිනට කීර්ති නාමය 1,20,000කට අගය කරන ලදී. කීර්ති නාමය 1,20,000කට අගය කරන ලදී. අන්න එහෙනම් කීර්ති නාමයේ ගලපමු. කීර්ති නාමයේ ගලපනකොට පැරණි අනුපාතයට බැර එනම් කීර්ති කියලා බැර කරන්න. ඒ වගේම කීර්ති කියලා හර කරන්න. ප්‍රාර්ථන කියනකොට පැරණි අනුපාතය 3ට 2ට 1. පැරණි අනුපාතය 3ට 2ට 1. නව අනුපාතය සමසමව එනම් 1,20,000ක් තියෙනවා සමස්ත ගෙඩිය. ඒක බෙදන්න 3ට 2ට 1 6යි 6ෙන්. කෑල්ලක් 20යි. කෑල්ලක් 20යි. කෑල්ලක් 20යි. එනම් අනිල්ට දෙනවා 20 ඒවා 6ක් 60යි. බැසිල්ට දෙනවා 20 ඒවා 2ක් 40යි. සිසිල්ට දෙනවා 20 ඒවා 1ක් ඩේවිඩ්ට ඉරි කෑල්ල. ඩේවිඩ්ට ඉරි කෑල්ල. ඒ වගේම හර කරනවා. 120 බෙදනවා 3ෙන්. 120 3ෙන් බෙදුවනම් 40යි. අන්න එනම් අනිල්ට 40යි, බැසිල්ට නෑ, සිසිල්ට 40යි, ඩේවිඩ්ට 40යි. ඇයි බැසිල්ට නැත්තේ? බැසිල් ව්‍යාපාරයෙන් විශ්‍රාම යන නිසා නේ. විශ්‍රාම යන නිසා. හරි. ඊළඟ ඔන්න අපිට කියනවා පළවෙනි ගැලපිල්ලට එන්න. මොහු විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙනවන. රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙනවන. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ මුදල් ගිණුම වසරේ මුලටනේ. හොඳට ගන්න. වසරේ මුල මුදල් ශේෂය තමයි ශේෂ පිරික්සුමේ තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ මේ වර්ෂයේදී ගෙනාපු අර ලක්ෂ 2 ඇතුළත් වෙලාද? ඒ ලක්ෂ 2 ඇතුළත් වෙලාද? ඇතුළත් වෙලා නෑනේ. ඇතුළත් වෙලා නෑ. නේ? ඒ කියන්නේ වසරේ මුදල් තොගය සෑම ගණදනුවකම මුල ශේෂය තමයි දීලා තියෙන්නේ. අපිට මුල ශේෂය පදනම් කරගෙන ශේෂ පිරික්සුම හදන්න බෑනේ. ශේෂ පත්‍රය හදන්න බෑනේ. අපි ගන්න ඕනේ අග ශේෂය. එහෙනම් දීලා තියෙන මුල මුදල් ශේෂයට වසරේ මුදල් ගනුදෙනු ගලපන්න ඕනේ. එහෙනම් ගහ ගන්න පෙරවැඩවල ලොකු ගිණුමක් ටිකක් ලොකුවට ගහ ගන්න. මුදල් කියලා. ශේෂය බලන්න එක කීයක් තියෙනවද කියලා ශේෂ පිරික්සුමේ. බැංකු කියලා තියෙන්නේ 60ක් තියෙනවනේ. 60ක්. අනේ දාගන්න.
ශේෂය ඊගේ 60යි 60යි. දැන් හරි. දැන් ඉන්න ගැලපිල්ලට. අන්න ඩේවිඩ් ලක්ෂ 2ක් ගේනවලු. ඩේවිඩ් ලක්ෂ 2ක් ගේනවලු. එහෙනම් මුදල් පොත හර කරන්න ප්‍රාග්ධනය කියලා ඩේවිඩ් ලක්ෂ 2යි. ඒ වගේම ප්‍රාග්ධන ගිණුම ඩේවිඩ්ට බැර කරන්න මුදල් කියලා ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ඒ වගේම කියනවා අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් 50000ක් රැගෙන ඒමට සිසිල් එකක වුණාලු. එහෙනම් සිසිල් රුපියල් 50000ක් රැගෙන එනවා. එහෙනම් නැවතත් දාන්න ප්‍රාග්ධනයේ පුංචි කැලක් S සිසිල් මුදල් පොත හර ප්‍රාග්ධන කිනුමට බැර වෙනවා මුදල් කියලා සිසිල්ට 50 එච්චරයි. ගැලපිලි අංක 1ක් ඉවරයි 2ක් ඉවරයි 3 හොඳින් කියවන්න. විශ්‍රාමයේදී බැසිල්ට හිමි මුළු මුදල් කොටසින් මුළු මුදල් කොටසක් ලෙස 1,50,000ක් බැසිල්ට ගෙවන ලද අතර ලැබිය යුතු ඉතිරි මුදල් හවුල් ව්‍යාපාරයේ දිගු කාලින ණයක් ලෙස තැබීමටත් ඒස් 10% වාර්ෂික පොලියක් ගෙවීමටත් එකඟ වුණාලු. එහෙනම් මෙයා මේ වර්ෂයේ මුලදීම විශ්‍රාම යනවා. විශ්‍රාම යන්නේ ව්‍යාපාරයෙන් රුපියල් 1,50,000ක් අරගෙන ඒ විතරක් නෙමෙයි ඉතිරිය දිගු කාලින ණයක් ලෙස තියලා ඒ ණයට 10%ක වාර්ෂික පොලියක් ලැබෙන විදියට කටයුතු කරලා යන්නේ. එහෙනම් වර්ෂයේ මුල යනවා කියලා කියන්නේ මේ වර්ෂයේ මුල ඉඳන් මේ වර්ෂයේ අග වෙනකම් මේ සමස්ත වසරටම ෂේ කරන්න ඕනනේ. සමස්ත වසරටම ෂේ කරන්න ඕනි. හරි. අපි තාම දන්නවද මෙයාට කොච්චරක් ගෙවන්න ඕනේද කියලා? දන්නේ නැහැ. හැබැයි මෙහෙම කරන්න පුළුවන්. මුදලින් ගෙවනවනේ. එහෙනම් මුදලින් ගෙවනවා නම් මුදල් පොත බැර කරන්න ප්‍රාග්ධන කියලා 150ක්. මුදලින් ගෙවනවා නම් මුදල් පොත බැර කරන්න ප්‍රාග්ධන කියලා 150ක්. ප්‍රාග්ධන ගිණුම හර කරන්න මුදල් කියලා බැසිල්ට දාන්න 1,50,000ක්. බැසිල්ට දාන්න 1,50,000ක්. බැසිල්ට දාන්න 1,50,000ක්. හරි. බැසිල්ට දාන්න 1,50,000ක්. හරි. ගැලපිලි අංක 3ක් ඉවරයි. දැන් යන් මේ වර්ෂයේ ගනුදෙනු 1997 මාර්තු 31 දින අවසන් වර්ෂය තුල මුදල් පොතේ පෙන්눔 කරනු ලැබී. අන්න ඩේවිඩ් ලක්ෂ 2ක් දීලා අපි ඒක වාර්තා කළා. සිසිල් 50,000ක් දීලා අපි ඒකත් වාර්තා කළා. ඊළඟට ණයගැතියන්ගෙන් ලක්ෂ 9ක් ලැබිලානේ. එහෙනම් පෙර වැඩවල ගන්න ණයගැති මේක අසම්පූර්ණ සටහනක් යන ගාන. ගහන ණයගැතියන්ගෙන් කීයක් ලැබෙනවද? ලක්ෂ 9ක්. එහෙනම් මුදල් පොත හර කරන ණයගැති කියලා 900ක්. ඒ වගේම ණයගැති කිනුම බැර කරන්න මුදල් කියලා 900ක්. හරි. ඒ වගේම ණය හිමියන්ට ගෙවලා 480ක්. ණය හිමියන්ට ගෙවුවා නම් මුදල් පොත බැර ණය හිමි කියලා 480යි. ණය හිමි ගිණුම හර කරනවා මුදල් කියලා 480යි. මුදල් කියලා 480යි. ඊළඟ අනෙකුත් වියදම්. අන්න අනෙකුත් වියදම් ගෙවලා තියෙනවා 111ක්. එහෙනම් මුදල් පොත බැර අනෙකුත් වියදම් කියලා 111ක්. එයාව කෙලින්ම අරගෙන ඉන්න ආදායම් ප්‍රකාශයට අනෙකුත් වියදම් 111යි. 111යි. ඊළඟට කියනවා දුරකථන හා විදුලිය ගෙවලා නේද 55ක් ගෙවලා. එහෙනම් මුදල් පොත බැර කරන්න දුරකථන හා විදුලිය 55ක් ගෙවලා නිසා දුවි කියලා 55ක් බැර කරන්න. චොට්ටක් ඉන්න බලන්න ශේෂ පිරික්සම දිහා.
ශේෂ පිරික්සීමේ දුරකථන විදුලිය උපචිතයි නේද? ඒ කියන්නේ යාට මුලාග ප්‍රශ්න තියෙනවනේ. එහෙනම් මුලාග ප්‍රශ්න තියෙන කට්ටියට අපි මෙතන ගිණුමක් ගහලා යන්. ඒක ලේසි. ඒක ලේසි. එනම් ගහන්න ගිණුමක්. නම් කරන්න දුරකථන විදුලිය. දුරකථන විදුලිය. දුරකථන විදුලිය. කදාන්න දුරකථන විදුලිය. එනම් දුරකථන විදුලිය ගිණුමට හර කරන්න මුදලින් ගෙවුව නිසා මුදල් කියලා 55ක්. මුදල් කියලා 55ක්. මුදල් කියලා 55ක්. හරි. ඒකත් හරි. ඊළඟට කියනවා ගැනිලි. අන්න ගැනිලි. මේ අරන් තින්නේ මුදල් ගැනිලිවි. එහෙනම් මුදල් ගිණුම බැර කරන්න ගැනිලි කියලා. අපි මේ හැම එකක්ම ගලපන්නේ වසරේ මුල ශේෂ දීලා තිබ්බ නිසා. එහෙනම් ගැනිලි කියලා බැර කරන්න තුන් දෙනාටම එකපාර 10යි 8යි 5යි 18යි 23යි. එහෙනම් ගැනිලි කියලා බැර කරන්න 23ක්. 23ක්. ජංගම ගිණුමට හර කරන්න ගැනිලි කියලා 10 8 5. නේද? 10 8 5. sorry බැසිල් නැහැ. 10 8 5. 10 8 5. ඊළඟට අන්න බැසිල්ට ගෙවුවා මුදල. අපි ඒකක් දැම්මනේ මේ දාලා තියෙන්නේ. මෙතන දාලා තියෙන්නේ මේ. ඒකක් දාලා තියෙන්නේ. හරි. ගැළපිලි අංක 2. ගැළපිලි අංක 2. 1997 මාර්තු 31 දිනට වෙළඳ ණයගැති ශේෂය අන්න අවසාන ණයගැති ශේෂය සහ අවසාන ණය හිමි ශේෂය දීලා. එහෙනම් අවසාන ණයගැති ශේෂය කීයද? 58යි. අන්න අවසාන ණයගැති ශේෂය 58යි. ශේෂය පගේ 58යි. එහෙනම් ඒක කෙලින්ම අරගෙන එන්න මෙතනට. ජංගම වත්කම් වලට දාන 58යි. අවසාන ණය හිමි ශේෂය 20යි. ශේෂය පගේ 20යි. අන්න ඒක දාන්න ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ කියලා 20යි. ඒකත් හරි. ඊළඟට 1997 මාර්තු 31 දින උපචිත වියදම් සමන්විතයේ දුරකථන ගාස්තු 8000ක් විදුලි ගාස්තු 12000කිනි. එනම් දුරකථන ගාස්තු 8000ක් උපචිතයි. ඒ වගේම විදුලි ගාස්තු 12000ක් උපචිතයි. දෙන්නම කීයක් උපචිතයිද? 20000ක් නේ 20000. එනම් දුරකථන විදුලිය ගිණුමේ ශේෂය පගේ දාන්න හරට 20ක්. හරට 20ක්. ඒ වගේම ජංගම වගකීම් වල ලියන්න උපචිත දුක උපචිත විදුලි. උපචිත දුක 8යි. විදුලිය 12යි. ඒ දෙක එකතු කරලායි දුරකථන විදුලි ගිණුමට දැම්මේ. ඊළඟට අවසාන තොගය 1,50,000යි. අවසාන තොගය දාන්න ඕන ජංගම වත්කමක් ලෙසත් දාන්න ඕන. අමතක කරන්න එපා විකුණුම් පිරිවැලේකනේ දාන්නත් ඕන. 150ක් කියලා දාන්න ඕන. හරි. ඊළඟට යන්ත්‍ර උපකරණ හා මෝටර් රථ පිළිවෙලින් වාර්ෂිකව සිර 25ක් සහ 10ක් බැගින් ෂේ කළ යුතුයි. අන්න යන්ත්‍ර සිර 25. යන්ත්‍ර කීයද බලන්න. යන්ත්‍ර තියෙනවා 350 නේද? යන්ත්‍ර තියෙනවා 350. 350ට 125. 350ට 125. 87.5යි. අන්න වසරේ යන්ත්‍රශය දාන්න. යන්ත්‍රශය 87.5යි. එහෙමම එන්න. යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නුවණවත්කම් වලට දාන්න යන්ත්‍ර වරහණක් අරින්න. ගන්න පිරිවැය 350යි. ඍණ පැරණි ෂේ කීයක් තියෙනවද? 100යි. පැරණි ෂේ 100යි. අලුත් ෂය 87.5යි.
අලුත්සය 87.5යි. ඔක්කොම ටික 187.5යි. නේද? ඔක්කොම ටික 187.5යි. එහෙනම් 350 ඍණ 187.5ක් අඩු කරා නම් අන්න උත්තරේ එනවා 162.5. 162.5. 162.5. දැක්කද? ෂය ටික දැම්ම ෂය වලට ආදායම් ප්‍රකාශයේ වියදමට ඊට පස්සේ යන්ත්‍රවල ධාරණගේ ගත්තා. යන්ත්‍රවල ධාරණගේ ගත්තා. ඊළඟට ෂේ කරන්න මෝටර් රථ. බලන්න මෝටර් රථ කීයක් ඉන්නවද? 270ක්. 270ට 10ක් නම් 27යි. ලියන්න මෙතන. මෝරසය 27යි. මෝරසය 27යි. එන්න මෙතනට. මෙතන ගන්න මෝර වරහන් 270 ඍණ 270 ඍණ. පැරණි ෂේ තියෙනවා 170. පැරණි ෂේ තියෙනවා 170. පැරණි ෂේ 170යි. පැරණි ෂේ 170යි. අලුත් ෂය 27යි. 170යි 27යි කියලා කියන්නේ 197යි. 197යි. සමස්ත ෂය 197යි. එහෙනම් 270න් අඩු කරන්න 197යි. 270න් අඩු කරන්න 197යි. 270න් අඩු කරන්න 197ක්. එහෙනම් 270න් අඩු කරන්න 197ක්. අනගඩ මෝටර රථවල ධාරණගේ 73යි. 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 එහෙනම් දාන්න දෙවෙනි තීරුවට 73යි. 73යි. හරි. එහෙනම් ගැළපිලි සියල්ලම ඉවරයි. දැන් තියෙන්නේ ශේෂ පිරික්සුම් අයිටම් ටික දාන්න විතරයි. ශේෂ පිරික්සුම් අයිටම් ටික දාන්න විතරයි. එන්න ප්‍රාග්ධන ගිණුම් ශේෂ දැම්මා, ජංගම ගිණුම් ශේෂ දැම්මා, වෙළඳ ණය දැම්මා. උපචිත වියදම් ආරම්භක උපචිත වියදම් 15ක් තියෙනවා. ආරම්භක උපචිත කියලා කියන්නේ දුරකථන විදුලියම තමයි. එහෙනම් දුරකථන විදුලිය ගිණුමේ ආරම්භක ශේෂය බැර පැත්තෙන් උපචිත නිසා කීයද? 15යි. 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 නේ? ඊළඟට ස්ථාවර වත්කම් ගත්තා. ඊට පස්සේ ජංගම වත්කම්. ජංගම වත්කම් වල ආරම්භක තොගය. ආරම්භක තොගය දාන්න විකුණුම් පිරිවැලේකනට දාන්න 200. 200. ඊළඟට ණය ගැති මුල ශේෂය. අන්න ණය ගැතියන්ගේ මුල ශේෂය දාන ණය ගැති කිනුමට කීයද? 180යි. ඊළඟට මුදල් වල ශේෂය මම ගත්තා. එහෙනම් එච්චරයි. නේද? එහෙනම් එච්චරයි. මේකට ටියව තුලණය කරලා අපි එහෙනම් ගාන ඉවර කරමු. නේද? හරි. එතකොට බලන්න ව්‍යාපාරයේදී ඔන්න අපි ගණිතුරු ටික දාලා ඉවරයි. දැන් එතකොට ව්‍යාපාරයේ මුල එක්කෙනෙක් යනව නේද? අපි දැන් මේක ටෝටල් කරන්න කලින් බලන්න හොඳේ. ව්‍යාපාරයේ මුල කෙනෙක් යනවනේ. අපි ආව යවලයි මුල ගැළපිලි ටික දාලා ඉවරයි. දාලා ඉවරයි. දැන් ව්‍යාපාරයේ මුල කෙනෙක් යනවලු. නේ? ව්‍යාපාරයේ මුල කෙනෙක් යනවා නම් අපි ආව යවලයි මුල. ලේසිනේ අපිට යවුවම. යන්නේ කෙනාගේ මුලින්ම ජංගම කිනුම ටෝටල් කරන්න. එයාගේ ජංගම කිනුම එකතුව ගන්න බැසිල්නේ. බැසිලා ඒ ගන්න 24යි. මේ පැත්තට ගෙන ආවා 24යි. ශේෂය පගේ තීරුවට ඉරි කෑල්ල. ඊට රූල් ලියන්න ප්‍රාග්ධන අන්න ගන්න 24යි කියලා. හරි. මෙතන හරයි. නේ? මෙතන හරයි. මෙතන හරයි. මේක ශේෂය මාරු කරන්න ඕනි ප්‍රාග්ධන ගිණුමට. මේ ශේෂය මාරු කරන්න ඕනි ප්‍රාග්ධන ගිණුමට. දාන්න. ජංගම බැසිල්
අන්න බැසිල්ගේ ගිණුමට දාන්න. කීයද 24යි. හරි. හරි. ඊට පස්සේ දැන් බැසිල්ගේ ප්‍රාග්ධන ගිණුමත් තුලනය කරන්න. අන්න තුලනය කරනවා. හරි. බැසිල් එකතු කරන්න. 250යි 290යි 300යි 314යි. අයියයි අයමත් මුලින්නම් කියන්නේ පොඩ්ඩක්. මෙයා විවත් කරන එකද? ඔව් ඔව්. හරි. ඔන්න දැන් අපි ගැළපිලි ටික කරලා ඉවරයි. එතකොට ව්‍යාපාරයෙන් වර්ෂයේ මුලදීම ඉවත් වෙලා යනවා බැසිලා. එහෙනම් බැසිල්ගේ මුලින්ම අපි ඉවත් කරන්නේ ජංගම ගිණුමේ ශේෂය. බලන්න බැසිල්ගේ ජංගම ගිණුමේ බැර පැත්තේ වැඩි. එහෙනම් බැර පැත්තේ වැඩි ශේෂය ගෙනාවා. බැර පැත්තේ වැඩි ශේෂය ගෙනාවා. අඩු පැත්තට ගියා. අඩු පැත්තේ වෙනස ගත්තා. එකතුවට උඩ රූලක. ඇයි එකතුව ගත්තොත් එකතුවට උඩ රූලක ගත්තොත් එක ශේෂය පර්ගේ. ශේෂය පර්ගේ වෙන්න බෑ. ඇයි මෙයා මේ ව්‍යාපාරයෙන් අද ඉවත් වෙලා යනවා. නේද? අද ඉවත් වෙලා යනකොට මෙයා ආයේ මේ ව්‍යාපාරය තුල දකින්න බෑ. ආයේ මේ ව්‍යාපාරය තුල දකින්න බෑ. එහෙනම් දකින්න බැරි නම් මෙයාව ජංගම ගිණුමෙන් පන්නන දානවා. අන්න එතනාව වෙනස 24යි. ඒ 24 මේකෙන් මාරු කරනවා ප්‍රාග්ධන ගිණුමට. ජංගම ගිණුමේ එකතුවත් ප්‍රාග්ධනයට දාලා ඔක්කොම එකපාර දෙන්න තමයි සූදානම. ඒ 24 දැම්ම ප්‍රාග්ධන ගිණුමට. ප්‍රාග්ධන ගිණුමට දාලා දැන් බලනවා ප්‍රාග්ධන ගිණුමේ මෙයාගේ ප්‍රාග්ධන ශේෂවල එකතුව 250යි 40යි 290යි 290යි 300යි 314යි අන්න 314ක් ආවා. එක ගිනාවා හරට 314යි. එකතුවට උඩ රූලට නිදහස් ඕනම රූලක. ඇයි ශේෂයපගේ තීරුව ගන්න බැහැ. ශේෂයපගේ තීරුව ගන්න බැහැ. එතකොට මේ 314න් ඔයාලට මතකද එයා කිව්වා 150ක් ගෙව්වයි කියලා. මේ තින්නේ 150. 314න් 150ක් අඩු කරන්න. එතකොට එනවා උත්තරය 4යි 6යි 164යි. එහෙනම් ණය ගිණුම කියලා බැසිල්ට දාන්න ඕනි 164ක්. ණය ගිණුම කියලා බැසිල්ට දාන්න ඕනි 164ක්. එතකොට බැසිල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යන්නේ හොඳට බලන්න. එතකොට බැසිල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යන්නේ වර්ෂයේ මුල. වර්ෂයේ මුල ඉවත් වෙලා යනවා නම් මෙයාගේ මේ ණය මුදල වර්ෂයේ මුල ඉඳන් අග වෙනකම්ම තියෙනවා. මෙයාගේ මේ ණය මුදල වර්ෂයේ මුල ඉඳන් අග වෙනකම්ම තියෙනවා. එහෙනම් ඒකට අපි ණය පොලිය බලන්න වෙනවා වර්ෂයේ මුල ඉඳන් තියෙන නිසා. කිව්වත් නැතත් 10ක් බලන්න. 164ට 10ක් කියන්නේ කීයද? 164ට 10ක් කියන්නේ 16.4යි. අන්න දාන්න. පොලි කවුද? බැසිල් නේ? බැසිල් පොලි බැසිල්ට කීයද? 16.4යි. 16.4යි. එතකොට ශේෂ පිරික්සුමේ තිබ්බද මේ බැසිල්ගේ ණය පොලිය ගෙවලයි කියලා? තිබ්බේ නෑ. නේ? තිබ්බේ නෑ. එහෙනම් තිබ්බේ නැත්නම් ඒක දාන්න ජංගම වගකීම් වල උපචිත ණය පොලි කීයද? 16.4යි. උපචිත ණය පොලි වර්ෂයේ මුල ඉඳන් ඉන්න නිසා පොලියක් දෙන්න ඕන. හැබැයි මේ පොලිය වියදමට දැම්මා. හැබැයි මේ පොලිය ගෙවලා තිබ්බේ නැති නිසා උපචිත නැත්තම් ජංගම වගකීමක් වුණා. ඒ වගේම මෙයාගේ ණය දිගු කාලීන ණයක් ලෙස පවත්වා ගන්නද? දිගු කාලීන ණයක් ලෙස පවත්වා ගන්නද? එහෙනම් ඒක ලියන්න ජංගම නොවන වගකීම් වල ණය පුංචිරි කෑල්ල B ණය පුංචිරි කෑල්ල B දාන්න දෙවෙනි තීරුවට 164 අන්න බැසිල්ව සදහටම යව්වා බැසිල්ව යව්වා.
මේකේ විශේෂත්වයක් තියෙනවා හවුල් ගිවිසුමේ තියෙන්නේ ලාභ කොටස් ගැන විතරයි. යා මුදල් ගිණුම ටෝටල් කරන්න. මුදල් ගිණුම ටෝටල් කරලා ගන්න. මුදල් ගිණුම ටෝටල් කරලා ගන්න. 60යි 200යි 50යි 900යි 1210යි 1210යි 1210 1210යි 1210යි අන්න ගන්න ශේෂය පර්ගී ගන්න අන්න ගන්න අඩු කරන්න 150 ඍණ 480 ඍණ 111 ඍණ 55 ඍණ 23 අන්න ගන්න 391යි 391යි අන්න ආවා මුදල් වල අපි සොයාගත්තා අවසාන ශේෂය. එහෙනම් ජංගම වත්කම් වල දාන්න මුදල් 391යි. මුදල් 391යි. එහෙනම් මුදල් ගිණුම ඉවරයි. ඊළඟට ණය හිමි ගිණුම තුලනය කරන්න. එතකොට ණය හිමි ගිණුම තුලනය කරාම ඔයාලට මතක ඇති මම ණය හිමි පාලන ණය ගැති පාලන ගණන් කළා. එතකොට ණය හිමි ගිණුමේ ආරම්භක ශේෂ අවසාන ශේෂ ගෙවූ මුදල් තියෙනවා. එනම් එයාගෙන් එළියට පයින්නේ කවුද? එයාගෙන් එළියට පයින්නේ කවුද? ගැනුම්. අන්න ගැනුම් එළියට පයින්නවා 400යි. 400යි. එනම් ගැනුම් ටික දාන්න 400යි. 400යි. ණය හිමි ගිණුමත් හරි. ඒ වගේම ණය ගැති ගිණුමෙන් එළියට පයින්නේ කවුද? විකුණුම්. විකුණුම් එකතු කරන්න 958යි 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 ශේෂය පර්ගී නේද 958න් අඩු කරන්න 180 අන්න එනවා උත්තරය 778යි අන්න එනවා 778ක් එනවා විකුණුම් එනවා 778ක් එනම් ඒකටත් ටික එක දාන්න ගේන්න 778යි 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 තව එක්කෙනෙක් ඉන්නවා දුරකථන හා විදුලිය ශේෂ කරන්න හර පැත්තේ එනවා 75ක් බැර පැත්තට ගෙනිච්චා බැර පැත්ත වෙනස ගන්න අප්‍ර කියලා 60යි අන්න ආදායම් ප්‍රකාශයට යන වසරේ දූවි දුරකථන විදුලිය දාන්න මෙතන දාන්න දුරකථන විදුලිය 60යි 60යි එතකොට ඒකත් හරි ඊළඟට විකුණුම් පිරිවැය ලේඛනය තුලනය කරන්න 600යි 600 150 ගියානම් 450යි මම විකුණුම් පිරිවැයක් ගත්තා 450යි විකුණුම් පිරිවැයට දාන්න 450 එහෙනම් 778න් අඩු කරන්න 450 328යි 328යි දැන් මේ ටික එකතු කරලා මෙහෙට දාන්න වරහන් 111 87.5 27 16.4 60 301.9 අන්න වියදම් වල එකතුව 301.9 එනම් 328න් අඩු කරන්න 301.9 26.1යි ඒකට ලියන්න කාලච්ඡේදී ලාභය මේක තුල වෙන කිසිම දෙයක් නැහැ ඒ කියන්නේ හවුල් වේතන ප්‍රාග්ධන පොලිය එහෙමකුත් නැහැ මේක තුල තියෙන්නේ ලාභ කොටස් විතරයි එනම් දාන්න ලාභ කොටස් නේද A S D එකට එනම් බිඳුවයි 26.1 බෙදන්න 3 26.1 බෙදන්න 3 8.7යි
8.7යි 8.7යි 8.7යි. එනම් මෙතන අර ජංගම ගිණුමට බැර ලාභ කොටස් 8.7යි 8.7යි 8.7යි. එච්චර. එනම් මේකත් ඉවරයි. මේකත් ඉවරයි. answer. ඒකත් ඉවරයි. එහෙනම් අපිට තියෙන දැන් ජංගම ගිණුම තුලනය කරමු නේද? ඒ ජංගම අවසාන ශේෂ ගමු. එන්න. 8.7 මෙහෙට ගෙනාවා 8.7 මෙතන ගත්ත වෙනස 2.7යි. මෙතන ගත්තා 16යි 16යි එකතු කිරීම 8.7 24.7 24.7 හරට ගෙනාවා 24.7 අඩු කළා 8ක් 16.7යි 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 ඊළඟට මෙයාව ගන්න 18.7 18.7 අන වෙනස ගන්න 8.7 8.7 ඒ ටික එහෙමම ගේන්න මෙතනට ASD 8.7යි 16.7යි 2.7යි අයියේ ඔව් එතන 3.7යි නේද? ආ ඔව් 3.7යි 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 හරි ඊට පස්සේ ඒක හරි ඒක එකතුව දාමු අපි ඔහොමම දාගෙන යන්න ලේසි එතකොට 16.7 ධන 8.7 ධන 3.7 29.1යි 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 දැන් ප්‍රාර්ථන ගිණුම් තුලනය කරන්න 200යි හරට ගෙනාවා 200යි ශේෂයපගේ 160යි මෙයාගේ 145යි 195යි හරට ගෙනාවා 195 හර පැත්තේ වෙනස 155යි ඊට පස්සේ මෙයාගේ 310යි හරට ගෙනාවා 310යි හර පැත්තේ වෙනස 270යි එච්චරයි එයාව දාන්න ASD දාන්න 270 155 160 එච්චරයි ප්‍රාර්ථන ගිණුමත් හරි ජංගම ගිණුමත් හරි දැන් තියෙන්නේ මෙතන ජංගම වත්කම වල එකතුව ගන්න 150 ධන 58 ධන 391 599 599 අන්න මෙතන එකතුව ගන්න 0.5යි 0.5යි 6 7 13 3 එකක් ඉතිරි 6 7 13 3 එකක් ඉතිරි මේක දැම්මා 1යි 2යි 235.5යි 235.5ට එකතු කරන්න අර 599 අන්න එනවා 834.5යි 834.5යි ඒ කියලා ලියන්න මුළු වත්කම් හරි මුළු වත්කම් ඊළඟට එකතු කරන්න ප්‍රාග්ධන ගිණුම් 270 ධන 155 ධන 160 අන්න 585යි 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 ඒකට එජ් පුරන්න 29.1 29.1
614.1 614.1 අන්න දැන් ඒකට එකතු කරන්න ජංගම වගකීම් ටික ජංගම වගකීම් ටික ගන්න 20යි 8යි 12යි 16.4යි 56.4යි 56.4යි එහෙනම් ඔක්කොම ටික එකතු කරලා බලන්න 834.5යි එහෙනම් බැලන්ස් 834.5යි ඒකල ලියන්න එම නිසා මුළු හිමිකම් හා වගකීම් එහෙනම් ගාන බැලන්ස් 834.5කට ගාන බැලන්ස් මේ වගේ ගානක් හදන්න ඕනේ විනාඩි 11ක් 12ක් ඇතුළත හරි බලන්න සමස්ත ගානම බැලන්ස් මේක හරිය අපි යම් ප්‍රශ්න අංක එන 69ට නේ හරි අපිට කියනවා ප්‍රශ්න අංක 69 ඔන්න තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමක් නීතිය. හරි. පටලව ගන්න එපා තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්යාපාරයක් බවට පරිවර්තනය වීමක් තියෙනවා. තනි අයිතිකරුවෙකු වූ මුතුට MM Jewelers හි තනි අයිතිකරුවෙකු වූ මුතුට MM Jewelers හි කළමනාකාරිය ලෙස රතු සේවය කරමින් බැඳුන සිටියාය. කවුද තනි පුද්ගල ව්‍යාපාරයේ අයිතිකරු? මුතු. එතකොට ඒකේ කළමනාකාරිය කවුද? සේවකයා රතු. හැබැයි මුතු විසින් 2011 අප්‍රේල් 1 වන දින තමා සමග හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වන ලෙස රතුට යෝජනා කරන මුතු කියනවා රතුට එන්න අපි දෙන්න හවුල් ව්‍යාපාරය කරමු. පහත සඳහන් කොන්දේසි වලට යටත් රතු එම යෝජනාව පිළිගත්තාය. පහත සඳහන් කොන්දේසි වලට යටත් රතු එම යෝජනාව පිළිගත්තාය. අන්න කියනවා ගැළපිලි කිහිපයක් කියනවා. ගැළපිලි කිහිපයක් කියලා ඒ අවසානයේ කියනවා අපිට හදන්නලු 2012 3.31 දිනින් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය ඒ වගේම ජංගම ගිණුම් ප්‍රාග්ධන ගිණුම් සහ ශේෂ පත්‍රය අර වගේමයි. හැබැයි පොඩ්ඩක් අමාරුයි. යමු එනම් ගානට. හරි. අපිට එනම් කියනවා ප්‍රශ්න අංක 69. ඒකේ මොකක්ද කියන්නේ? වර්ෂයේ මුලදීම රතු විතරක් ඉන්න ව්‍යාපාරයට රතු විතරක්
හරි. හවුල් ව්‍යාපාරවල 69 වෙනි ගාන. හරි. එනම් ඔන්න රතු මුතු රතුව බඳවා ගත්තා. මුතු රතුව බඳවා ගත්තා. හරි. එතකොට ඉස්සල්ලන්ගේ එක්කෙනයි. එයා තමයි මුළු ලාභයම හිමි කරගත්තේ. එහෙනම් පැරණි ලාභලා බණුපාතය 1. පැරණි ලාභලා බණුපාතය 1. නව ලාභලා බණුපාතය 4ට 1. ඉස්සල්ලන් එක 1යි. රතු විතරයි. දැන් 4ට 1. ඊළඟට කියනවා අංක 2. 2011 අප්‍රේල් 1 වන දින සිට හවුල්කරුවන්ගේ මාසික වේතන පහත පරිදි විය. මාසික වේතන. මේ හවුල් වේතනය. එනම් ගලපන්න. ලාභ විසර්ජනය. හවුල් වේතන. රතු මුතු රතු. මුතු රතු. මුතුට 25000යි. මුතුට මාසකට 25000යි. නේද? මුතුට මාසකට 25000යි. එනම් අවුරුද්දට 300යි. එතකොට රතුට මාසයට 20000යි. එනම් අවුරුද්දට 240යි. ඔක්කොම 540ක් අනේ තීරුවට වරහන්. මෙතන හරයි ජංගම කෙනෙකුට වැඩ කරන්න රුලක් තියලා හවුල් වේතන කියලා රතුට 300යි. මුතුට 240යි. මුතුට 240යි. අන්න හවුල් වේතන අපි ලබා දුන්නා නේ. ඊළඟට කියනවා හොඳට අහගන්න. මුතුරනේ 300. මොකද්ද? මුතුරනේ 300. ආන්න මං කාලන් මම නම් දෙක කියලා තියෙන පටවල හරි. රතු මුතු sorry ආයිඩි වයික මුතු රතු වෙනවා මුතු රතු මුතු රතු මුතු රතු මුතු රතු මුතු රතු හරි. අර කල්පනා වෙන්දි කියලා බැලුවා. ඊර්වස් තුන්වෙනි එක. හොඳට අහගන්න. රතු විසින් ප්‍රාග්ධනය සඳහා රැගෙන ආ යුතු මුදල රුපියල් ලක්ෂ 8ක් වූ අතර එය ඇයගේ අප තැන්පතුවෙන් මාරු කළ යුතු විය. අන්න බලන්න. රතුගේ අප තැන්පතුවක් තියෙනවලු. ඒ කියන්නේ රතු ව්‍යාපාරයට දුන්න ණයක් තියෙනවලු. රතු ව්‍යාපාරයට ලබා දුන්න ණයක් තියෙනවලු. රතු ව්‍යාපාරයට ලබා දුන්න ණයෙන් එයාට අවශ්‍ය ප්‍රාග්ධන මුදල ගන්නවලු. හරි? ඒ කියන්නේ ඒ ගිණුමෙන් මේ ගිණුමට දාන්න. බලන්න රතු දුන්න අපතැන්පතුව කීයක් තියෙනවද කියලා. යන්න ශේෂ පිරික්සමක් තියෙනවා යාට බලන්න. රතුගේ අපතැන්පතුව තියෙනවා 1100ක්. 1100න් 800න් මාරු කරන්න ඕනි ප්‍රාග්ධන ගිණුමට. නේද? එහෙනම් මේ ප්‍රාග්ධන ගිණුම විශේෂයේ ඊ ගේට ඉඳ තියලා ලියන්න. අපතැන්පතු හිලව්. අපතැන්පතු රතු. රතුගේ අපතැන්පතුවෙන් මෙතනට මාරු කළා 800ක්. එතකොට දැන් රතුගේ අපතැන්පතුව කීයද? රුපියල් 300යි. යන් ඉදිරියට. ඒක කියනවා රතුගේ අපතැන්පතු මුදලේ යම් අතිරික්තයක් වේ නම් එය එම හවුල්කාරිය විසින් ව්‍යාපාරයට සැප වූ ණයක් මුදලක් ලෙස සැලකිය යුතු අතර ඒ සඳහා වර්ෂයකට 24ක පොලියක් ගෙවනවලු. අන්න. ඒක ව්‍යාපාරේ ණයක් ලෙස සලකන්නලු. එහෙනම් ජංගම නෝන වගකීම් වල ලියන්න ණය රතු කියලා දාන්න. ඊයක්ද 300ක්. මේ 300ට 24ක පොලියක් බලන්න. මේ 300ට 24ක පොලියක් බලන්න. 72යි. අන්න වියදමක්. ණය පොලි 72යි. ණය පොලි 72යි. ණය පොලි 72යි. කවුද? රතු. රතුගේ ජංගම කිනුමට බැර වෙන්න. ණය පොලි
72යි. ණය පොලිය 72යි. 72යි. තුන්වෙනි ගැළපිල්ලත් ඉවරයි. තුන්වෙනි ගැළපිල්ලත් ඉවරයි. අපිට කියලා තියෙනවා ඊට පස්සේ ශේෂ පිරික්සුමක් දීලා ගැළපිල්ල ටිකක් දීලා ශේෂ පිරික්සුම අතරින්න. එයි ශේෂ පිරික්සුමේ තියෙන්නේ වසරේ මුලතොරතුරු අපිට මුලතොරතුරු වැඩක් නැහැ. මුලතොරතුරු වැඩක් නැහැ. අතරින්. පහ සියලුම දේපල පිරියත සහ සියලුම දේපල පිරියත උපකරණ ඒවා පාවිච්චි කළ කාලය අනුව වර්ෂයකට සිට 10ක් ක්ෂය කෙරේ. එහෙනම් බලන්න දේපල පිරියත උපකරණ තියෙනවා 2100ක්. ඒ 2100 සිට 10ක් කියලා කියන්නේ 210යි. එහෙනම් දාන්න ආදායම් ප්‍රකාශයට දාන්න දේපල පිරියත උපකරණ ශ්‍රය 210යි. නේ 210යි. දේපල පිරියත උපකරණ ශ්‍රය 210යි. දේපල පිරියත උපකරණ ශ්‍රය 210යි. 210යි. අන්න දාන්න ජංගම නොවන වත්කම් වල දාන්න. ජංගම නොවන වත්කම් වල දාන්න දේපල පිරියත උපකරණ කියලා වරහණක් ගන්න. දාන්න පිරිවැය 2100යි. ඒ කියන්නේ අඩු කරන්න පැරණි ෂේ තියෙනවා 400ක්. පැරණි ෂේ තියෙනවා 400ක්. අලුත් ෂේ 210යි. ඔක්කොම 610යි. අන්න 2100න් අඩු කරන්න 610ක්. 2100න් අඩු කරන්න 610ක්. 2100න් අඩු කරන්න 610ක්. 2100න් අඩු කරාම 610ක්. අන්න සුද්ධ මේ සුද්ධ ධාරණගය සුද්ධ දේපල ලැබී සුද්ධ දේපල පිරිත සහ උපකරණ 1490යි. සුද්ධ දේපල පිරිත හා උපකරණ 1490යි. දැක්කද? දේපල පිරිත උපකරණ ෂෙයා කළා. ඒක ආදායම් ප්‍රකාශයේ ෂෙයා වලට දැම්මා. වියදමට දැම්මා. දාලා. ඒක අරන් ගියා ජංගම නොවන වත්කම් වලට. ජංගම නොවන වත්කම් වල වරහණක් කැරියා පිරිවැය 2100යි. පිරිවැය අඩු කරන්න ඕන පැරණි ෂෙය 400කුත් අලුත් ෂෙය 210කුත්. එතකොට ඔක්කොම ෂෙය 610යි. 2100න් 610ක් ගියා නම් 1490යි. 1490යි. හරි. එකත් ඊළඟට 6 මුතු තම කීර්ති නාමය 35000කට තක්සේරු කොට ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපීම. අන්න මුතු හිමීට හිටියට හරි කපටි. ප්‍රාග්ධනයට මේ කීර්ති නාමයක් ගලපනවා. එහෙනම් 35000ක් ගලපන්න කීර්ති කියලා. කීර්ති. පැරණි එකේ ඉන්දිය මුතු විතරයි. එහෙනම් මුතුට බැර පැරණි අනුපාතයට බැර. නව අනුපාතයට කීර්ති හර කරනවා. 4ට 1 5යි. 25යි. 25ක්ද? 25යි. 25යි. එනම් බෙදනවා 5න්. 5න් බෙදුවොත් කෑල්ල 5යි. මුතුට 20යි රතුට 5යි. මුතුට 20යි රතුට 5යි. එච්චරයි. යන්න අනිත් පැත්තට. අනිත් පැත්ත කියනවා මොනවද බලන්න. 2012 මාර්තු 31 දින අවසන් වර්ෂයේ සඳහා ගිණුම් පොත්වල සටහන් කර තිබූ සාරාංශ ගණිතනු පහත වේ. අන්න විකුණුම් තියෙනවා කියලා කියන්නේ ණය ගැති පාලන ගිණුමක් ගහන්නම වෙනවා. ගහමු. ණය ගැති හර කරන්න විකුණුම් කියලා 7500ක්. විකුණුම් කියලා මෙන්න මෙතන දාන්න 7500. හරි? ණය ගැති ගිණුම හර කළා විකුණුම් ගිණුමට දැම්මා. ඒ වගේම ගැනුම් තියෙනවා කියලා කියන්නේ ගැනුම් ඉන්න තැන අනිවාර්යෙන්ම ඉන්න ඕනේ කවුද? ණය හිමි. විකුණුම් නම් ණය ගැති, ගැනුම් නම් ණය හිමි කියලා හිතා ගන්න. ණය හිමි. අන්න ණය හිමි බැර ගැනුම් කියලා 5800යි. ගැනුම් දාන්නේ මෙතනට 5800යි. 5800යි. හරි.
එතකොට අපිට කියනවා බැංකු ගිණුම ඒ ණය පදනම මත ගනුදෙනුනේ. ඊට පස්සේ කියනවා බැංකු ගිණුමෙන් මෙන්න මේ වගේ ගනුදෙනු කළා. එනම් ගහන්න ගිණුමක් බැංකු. අන්න බැංකු ගිණුමෙන් ගෙවලා තියෙනවා පරිපාලන වියදම් 522 552. එහෙනම් බැර කරන්න පරිපාලන 552යි. අන්න වියදම් වලට දාන්න පරිපාලන කියලා 552යි. වියදම් වලට දාන්න පරිපාලන කියලා 552යි. ඊළඟ විකු බෙදා 177යි. විකු බෙදා 177යි. බැංකු බැරයි මෙතනට දාන්න විකු බෙදා කියලා 177යි. ඊළඟ මූල්‍ය වියදම් 138යි. බැංකු ගිණුම බැර කරන්න මූල්‍ය කියලා 138ක්. මෙතනට දාන්න මූල්‍ය වියදම් කියලා 138ක්. හරි. ඊළඟට ණයගැති ලැබීම් අන්න බැංකු ගිණුම හර කරන රුලක් තියලා ණයගැති කියලා 6800ක්. මුදල් පොත හර ණයගැති ගිණුමට බැර කරන්න මුදල් කියලා 6800ක්. ඒ වගේ ණය හිමි ගෙවීම ණය හිමියන්ට ගෙවනවා. එනම් මුදල් පොත බැර ණය හිමි කියලා 5400ක්. ණය හිමි ගිණුමට හර කරන්න මුදල් කියලා 5400ක්. 5400ක්. එච්චරයි. යම් ඊට පස්සේ කියනවා පොඩි හින්ට් එකක් දෙනවා. ව්‍යාපාරයේ විකුණුම් සිදු කරන්නේ පිරිවැයට සිට 25ක ලාභයක් තබා ගනිමි. අන්න පිරිවැයට සිට 25ක ලාභයක් තියාගෙනලු. අපි ඒකත් ඔළුවේ තියාගෙන යම් ඉස්සරහට. ශේෂ පිරික්සුම් බලන්න. දේපළ පිළියෙත උපකරණ ගත්තා. වෙළඳ ණය ගැතියා. අන්න වෙළඳ ණය ගැතියාගේ ආරම්භක ශේෂය 600යි. ණය ගැතියාගේ ආරම්භක ශේෂය 600යි. තොගයේ ආරම්භක ශේෂය 700යි. තොගයේ ආරම්භක ශේෂය 700යි. ආයෝජන තියෙනවා 100ක්. අන්න දාන්න දේපළ පිළියෙත වලට යටින් ආයෝජන කියලා 100ක්. ඊළඟට මුදල් බැංකු ශේෂයේ ආරම්භක ශේෂය 250යි. බැංකු ශේෂයේ ආරම්භක ශේෂය 250යි. මුතුගේ ප්‍රාග්ධනය තියෙනවා 1800ක්. අන්න මුතුගේ ප්‍රාග්ධනය 1800යි. රතුගේ අපතෙන් පොදුව ගත්තා. වෙළඳ ණය හිමියෝ 450ක් ඉන්නවා. අන්න බැර දාන්න ණය හිමියන්ට ශේෂය ඊගේ බැර 450යි. 450යි. නේද? 450යි. 450යි. එච්චරයි. එච්චරයි. එහෙනම් මේකේ මොකක්ද තියෙන්නේ අපිට කරන්න? ණයගැති ගිණුම තුලනය කරලා ණයගැතියන්ගේ අවසාන ශේෂය ගමු. ණයගැති ගිණුම තුලනය කරලා ණයගැතියන්ගේ අවසාන ශේෂය ගන්න. 6 5 11 1 එකක් ඉදිරියට දැම්ම 8යි 8100යි ශේෂය පගේ 8යි 3යි 11න් 1 8යි 3යි 11න් 1 එකක් ඉදිරියට දැම්ම 7යි 7 1යි 8යි ණයගැතියන්ගේ අවසාන ශේෂය 1300යි 1300 ඊළඟට ණයගැති ගිණුම හරි ණය හිමි ගිණුම ණය හිමි ගිණුම බලන්න 50යි 8 4 12 2 එකක් ඉදිරියට දැම්මා 6250යි. හරට ගෙනාවා 6250. හර පැත්තේ වෙනස ගන්න 50යි 8 4 12 2 එකක් ඉදිරියට දැම්මා. හරි. එහෙනම් 850යි. නේද? 850. එහෙනම් දාන්න මෙතන වෙළඳගේ විරුද්ධ 850යි. එකත් හරි. දැන් ගන්න මුදල් පොත. මුදල් පොතට වෙන මොකුත් එනවද? නැහැ. එහෙනම් ශේෂ කරන්න. ශේෂ කරන්න.
ශේෂ කරන්න 50යි 8යි 2යි 10යි බිංදුව එකක් ඉදිරියට මෙහෙට දැම්මා 7050යි 7050යි ශේෂයේ පොදි අන්න ගන්න 7050යි අන්න 552 රින 174 රින 138 රින 5400 එනම් 783යි අන්න එනවා ශේෂය පගේ 783යි ඒක අරගෙන එන්න මෙතනට මුදල් කියලා 783යි ඒකත් හරි ඒකත් හරි ඒකත් හරි හරි ඔක්කොම ටික හරි හැබැයි එක දෙයක් මත් වියදම් ටිකක් දාන්න පුළුවන් අපිට වියදම් ටිකක් දාන්න වෙන 72යි ධන 210යි ධන 552යි ධන 177යි 138යි 1149 අවසානයේ තියෙන බෙදන්න මොනවද ලාභ කොටස් මුතු රතු හතරට එක මාරවැඩි එල්ලා මේ ගන්න කොහොමද මෙතනින් විකුණුම් පිළිවෙල ගන්න විදියකුත් නෑ අපි ගමු 8 පාවෙන් පය ගත වෙන ගන්න 6 6500 කොහොමද විකුණුම් පිළිවෙල ගන්න අවසන් තෝගිය දීලා නෑනේ අවසන් තෝගිය දීලා නෑ කොහොමද විකුණුම් පිළිවෙල ගන්න විදියකුත් ගන්න ෂෝට් ක්‍රමයක් නැද්ද ගන්න ෂෝට් ක්‍රමයක් කෙටි මාර්ගයක් නැද්ද ඈ විකුණුම් පිළිවෙල ගන්න කෙටි මාර්ගයක් නැද්ද තියෙනවා විකුණුම් පිළිවෙල ගන්න කෙටි මාර්ගයක් තියෙනවා මෙන්න මේ අර අවසාන ගානේ අවසානට කිව්වේ පිරිවැය ධනලාභය සමානයි විකුණුම් මිල මගේ කළමනාකරන පාඩමේ කොටසක් පිරිවැයට ලාභයක් එකතු කරලා තමයි මම විකුණන්නේ එතකොට මේ ගානේ කියනවා පිරිවැයට 25ක් එකතු කරලායි විකුණන්නේ පිරිවැයට 25ක් එකතු කරලායි විකුණන්නේ පිරිවැයට 25ක් එකතු කරලා එනම් පිරිවැයට 100යි ලාභය 25යි විකුණුම් මිල 125යි විකුණුම් මිල 125යි එහෙනම් විකුණුම් මිල 100ට 125යි නම් 125යි නම් අපිට විකුණුම් දීලා තියෙනවා 7500ක් කියලා එහෙනම් 125 සමාන වෙන්නේ 7500ට නේද 100ට 125ක් සමාන වෙන්නේ එහෙනම් 7500ට අපි මොකක්ද කරන්න ඕන මේ 7500 125න් බෙදන්න ඕන එතකොට හම්බෙනවා 100ට එකක කොටස 100ට එකක කොටස නම් 7500 බෙදන්න 125න් අන්න උත්තරය 60යි අන්න උත්තරය 60යි ඒක වැඩි කරන්න 100 100ෙන් වැඩි කරලා ගන්න පිරිවැය 6000යි 25ෙන් වැඩි කරලා ගන්න ලාභය 1500යි අන්න දැක්කා එහෙනම් ඒක කෙලින්ම මෙතනට දාන්න පිරිවැය 6000යි ලාභය 1500යි මෙතනට ගේන්න විකුණුම් පිරිවැය 6000යි මෙතන තියෙනවා ආරම්භක තොගයට ගැනුම් එකතු වුණාම 6500ක් 6500 යම් කිසි ගාණක් අඩු වෙලා තමයි 600ක් එන්නේ 6000ක් එන්නේ එහෙනම් අඩු වෙන ගාණ 500යි නේද අන්නේ ගාණ අපි හිතලා ගත්තේ දැක්කද මේ දෙක අතර වෙනස එහෙනම් එයා තමයි අවසන් තොගය එහෙනම් අවසන් තොගයට දාන්න 500 දැක්කද ගානේ හිතපු නැති තැනක් තමයි හංගලා තිබ්බේ එච්චරයි එහෙනම් මෙන්න 1500 රින 1149 351යි එයාට ලියන්න කාලච්චිදී ලාභේ හරි 351න් බලන්න 540ක් අඩු කරන්න 540 මොනවද අපේ හවුල් වේතන
351 අඩු කරන්න 540. 189. ඒ 189 මොනවාද? ඒ 189 මොනවාද? අලාභ කොටස්. අලාභ කොටස්. අලාභ කොටස්. නේ? අලාභ කොටස්. අලාභ කොටස් යන්නේ කොහමද? 4ට 1 බෙදන්න 5න්. එතකොට R ට 37.8යි. වැඩි කරන්න 4නේ. අන්න M ට 151.2යි. මෙයාට 151යි කියලා අරගෙන මෙයාට 38ක් කියලා ගන්න. 38ක් කියලා ගන්න. හරි. එතකොට මෙතන වරහන් උනේ නෑ. වරහන් උනා නම් මෙතන හර. දැන් මෙතන වෙලා තින්නේ බැර. එහෙනම් ජංගම ගිණුමට ලාභ කොටස් නම් බැරයි. අලාභ කොටස් නම් හරයි. අලාභ කොටස් 151යි 38යි. අන්න ආදායම් ප්‍රකාශයේ වැඩ ඉවරයි. දැන් යන් අපි ජංගම ගිණුම තුලණය කරමු. ගන්න 2යි 7යි 4යි ප්‍රයිම් එක එකත් දෙකේම දැම්මා 3යි 310යි 300යි 300යි 310යි ශේෂය පරිදි 312 ඍණ 38 274යි 274යි 300 ඍණ 151 149යි 149යි දාන්න ජංගම ගිණුමේ ශේෂය දාන්න 149යි 149යි ඒ වගේම රතුට 274යි 274යි 274යි. ඊළඟට ප්‍රාග්ධන ගිණුම් ටික තුලණය කරන්න. 800යි 1825යි 1825යි 800යි ශේෂය පගේ 1805යි 795යි අඳගන්න මෙතනට 1805යි 795යි ප්‍රාග්ධන ගිණුමත් හරි ජංගම ගිණුමත් හරි. දැන් තියෙන්නේ මේක. එන්න 1590 එම නිසා මුළු වත්කම් ගන්න 500යි 1300යි 783යි 2583යි එකට එකතු කරන්න 1590 4173යි ඊළඟට මුළු හිමිකම් හා වගකීම් වල 1805ක් තියෙනවා හිමිකම් ප්‍රාග්ධන ගිණුම් 795යි 2600යි ඒකට එකතු කරන්න ජංගම ගිණුම් වල එකතුව 149 ධන 274 423යි එනම් ගන්න 3023යි 3023යි මේ පැත්තට ගන්න 300 මේ පැත්තට ගන්න 850 අන්න ගන්න එකතුව එම නිසා මුළු හිමිකම් හා වගකීම් ගන්න 3023 ධන 300 ධන 850 4173යි 4173යි ඒකත් බැලන්ස් බලන්න ගාන තේරුණාද බලන්න තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීම
හරි. හරි. බලන්න මොකක්ද අපෙන් ඉල්ලන්නේ කියලා. ප්‍රශ්න අංක 71 කියනවා ලාභ පිළිවෙලින් 3ට 2ට අනුපාතයට බෙදා ගන්නා පැතුම් සහ රොමේෂ් උපදේශන ව්‍යාපාරයක් හවුල්කරුවෝ වූහ. 2011 3.31 දිනට මෙම හවුල් ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ පහත දැක්වේ. මේ දීලා ඇත්තේ ආරම්භක ශේෂයි. මේ දීලා ඇත්තේ ආරම්භක ශේෂයි. ඊට පස්සේ කියනවා පැතුම් සහ රොමේෂ් හවුල් ව්‍යාපාරයේ අතිරේක තොරතුරු දීලා ලැබීම් සහ ගෙවීම් සාරාංශයන් දීලා අපිට කියනවා අපෙන් ඉල්ලනවා මොනවාද පැතුම් රොමේෂ් සඳුන් හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් ආදායම් ප්‍රකාශය ජංගම හා ප්‍රාර්ථන ගෙනු ලේසි එන්න අපි ගහමු ටක් ගාලා ප්‍රශ්න අංක 71 අපිට කියනවා ලාභ පිළිවෙලින් ඔහොම බෙදාගෙන ඔහොම කතා කියනවා. හරි. පටන් ගන්න ගැළපිලි අංක 1. ගැළපිලි අංක 1. 2011 4.1 දින නව හවුල්කරුවෙක් ලෙස සමුන් බදවා ගන්නා ලදී. හරි. ඔහු විසින් රුපියල් ලක්ෂ 4ක මුදලක් ප්‍රාග්ධනය ලෙස දායක විය. එනම් මුලින්ම දාගමු ඔහුගෙන අප ප්‍රාර්ථනය. හැබැයි කල්පනාවෙන් එයා ගික දාන්නේ ශේෂය ඊගේ කියලා නෙවෙයි මුදල් කියලා දාන්න. නේද? ලක්ෂ 4. හරි. ඊළඟට කියනවා කීර්ති නාමය 1000කට තක්සේරු කළාලු. කීර්ති නාමය 1000කට තක්සේරු කළාලු. කීර්ති 1000යිලු. පැරණි අනුපාතය 3ට 2යි නව අනුපාතය 2ට 2ට 1 2ට 2ට 1 3ට 2යි නම් 5යි කෑල්ල 200යි 200ව 300ක් අන්න කීර්ති 200ව 3ක් 600යි රොමේෂ්ට 400යි කීර්ති හර කරනවා 2ට 2ට 1 5යි 5න් බෙදුවත් 200යි 400යි 400යි 200යි හරි කීර්තිත් ගැලපුවා ලකුණු 4ක් ගෙඩිය පිටින් ලබා ගත්තා ඊළඟට පහළ දැක්කන පැතුම් රොමේෂ් සඳුන් හවුල් ව්‍යාපාරයේ එකඟතාවේ සෑම හවුල්කරුවෙකුටම 10000ක මාසික වේතනයක් ලාභ විසර්ජනය හවුල් වේතනය පැතුම් රොමේෂ් සඳුන් 10000ක වේතනයක් නම් 120යි 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 අනිත් පැත්ත 360ක් වරහන් දැන් මෙතන අරයි ජංගම කිලෝමීටර උරක් තියලා බැලුවොත් හවුල් වේතන 120යි 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 ඊළඟට ලාභ 2ට 2ට එක අනුපාතයට බෙදා ගන්නවලු. ලාභ 2ට 2ට එක අනුපාතයට බෙදා ගන්නවලු. කමක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න අංක 2 ගැළපිලි අංක 2. ගැළපිලි අංක 2 නිකන් ශේෂ පිරික්සුමක් වගේ නේද? අතරින් යන්න ගැළපිලි අංක 3ට. දේපල පිරිත සහ උපකරණ වාර්ෂිකව පිරිවැය මත 20ක් ක්ෂය කෙරේ. 100ට 20ක් ක්ෂය කෙරේ. බලන්න දේපල පිරිත උපකරණ කීයක් තියෙනවද කියලා. උඩ යන්න 1300යි. 1300ට 20ක් 260යි. වියදම් වල දාන්න. දේපල පිරියත ක්ෂය 260යි. ඒකත් හරි. ඊළඟ අන්න ජංගම වත්කම් වගකීම් වගේ එක
අවසාන ශේෂ දීලා. ඔය දීලා තියෙන හොදකට නෙමෙයි ගහගන්න ගිනු. දීලා තියෙන හොදකට නෙමෙයි ගහගන්න ගිනු. තොග ගිනුමෙත් ගහගන්න. අවසාන ශේෂය 50යි. තොග ගිනුමෙත් ගහගන්න අවසාන ශේෂය 50යි. ඊළඟට ගහගන්න උපදේශන ගාස්තු ගිනුමත් ගහගන්න. උපදේශන ගාස්තු ගිනුමත් ගහගන්න. උපදේශන ගාස්තු ගිනුමත් ගහගන්න. අන්න 500ක් තියෙනවා අවසානට. ඊළඟට උපචිත කාර්යාල වියදම් කියලා තවත් එකක් තියෙනවා. ඒකත් ගහගන්න. කාර්යාල වියදම් ශේෂය පගේ තොගය බැර ශේෂය පගේ උපදේශන ගාස්තුත් බැර ශේෂය පගේ නමුත් උපචිත කාර්යාල වියදම් හර ශේෂය පගේ 150යි. හරි? ඔන්න අවසාන කිනුත් මම දාගත්තා. එච්චරයි. දැන් එන්න ඔයා කොහෙටද? අංක 2. උපදේශන ගාස්තු ලැබිලා තියෙනවා 1300ක්. එහෙනම් මුදල් පොත හර උපදේශන ගාස්තු ගිණුමට බැර වෙනවා මුදල් කියලා 1300ක්. මුදල් කියලා 1300ක් උපදේශන ගාස්තු ගිණුමට බැර වුණා. ඊළඟට හවුල්කරුවලක සමදවා ගැනීමේදී සඳුන් ගෙනා මුදල 400යි. සඳුන්ගේ මුදල අපි දැම්මනේ. සඳුන්ගේ මුදල අපි දැම්මා. ඊළඟට ලිපි ද්‍රව්‍ය වලට ගෙවලා එනම් මුදල් පොත බැර වෙලා එනම් ලිපි ද්‍රව්‍ය ගිණුම මේ තියෙන ලිපි ද්‍රව්‍ය ගිණුමට හර කරන්න මුදල් කියලා 200ක්. ඊළඟට කාර්යාල සේවක වේතන අන්න කීයක් ගෙවලද? 140ක් වියදමට දාන්න. සේවක වේතන 140යි. සේවක වේතන 140යි. ඊළඟ කාර්යාල වියදම් මුදල් පොත වැර කාර්යාල වියදම් කියලා ගිණුමක් තියෙන නිසා කාර්යාල වියදම් ගිණුම හර කරන්න 400ක්. ඊට පස්සේ ගැනිලි අන්න මුදල් පොත බැර ජංගම ගිණුම හර කරනවා ගැනිලි කියලා. කීයද? 125යි 110යි 105යි 105යි. ඊළඟට ස්ථීර තැන්පතුවක තැන්පත් කළ මුදල රුපියල් 500යි. කමක් නැහැ 500ක් වා තැන්පත් කරන්න. හැබැයි ඒ 500ට 12ක වාර්ෂික පොලියක් ලැබෙනවා. 12ක වාර්ෂික පොලියක් ලැබෙනවා. නේ? 12ක වාර්ෂික පොලියක් ලැබෙනවා. ඒ 500ට 12ක වාර්ෂික පොලියක් ලැබෙනවා. 500ට 12ක් ලැබෙනවා. හැබැයි අපි ගණන් බලන්නේ මාස 6කට. ඇයි මේ තැන්පතුව කරලා තියෙන්නේ 10යි 1. 10යි 1. 10යි 1 ඉඳන් 10යි 1 ඉඳන් 11යි 1 12යි 1 1යි 1 2යි 1 3යි 1 4යි 1 මාස 6යි. මාස 6යි. එනම් 12න් 6. 500ට 12ක් 12න් 6 මාස 6කට. බලන්න එතකොට 0.2කට 0.2යි 12ට 12යි 6ට 30යි. එනම් පොලිය 30යි. එය වෙනත් ආදායමයි. සේවා ආදායම් වලට යටි. සේවා ආදායම් වලට යටි. සේවා ආදායම් වලට යටින් දාගන්න. සේවා ආදායම් වලට යටින් දාගන්න. සේවා ආදායම් වලට යටින් දාගන්න. වෙනත් ආදායම් කියලා දාන්න. දාලා දාන්න. ස්ථාවර තැන්පතු පොලි පළවෙනි තීරුවට 30යි. පළවෙනි තීරුවට 30යි. ඒකත් හරි. ලැබීම් ගෙවීම් ගිණුමත් ඉවරයි. දැන් යන් ආරම්භක ශේෂ. දේපල පිරියත ගත්තා ආරම්භක තොගය. ලිපි ද්‍රව්‍ය ගිණුමේ ශේෂය ඊගේ හරට 100යි.
ලැබිය යුතු උපදේශන ගාස්තු ගිණිමේ හරට 300යි. මුදල් අවශ්‍ය නැහැ. ප්‍රාග්ධන ගිණුම අන්න පැතුම් රොවේෂ් 600යි 400යි. ජංගම ගිණුම 150යි 150යි. ඊළඟට උපචිත වගකීම් කාර්යාල වියදම් වර්ෂයේ මුලත් උපචිත වෙලා තියෙනවා. එනම් 150ක් වර්ෂයේ මුලත් උපචිත 200ක් නේ 200ක් වර්ෂයේ මුලත් උපචිතයි 200ක් වර්ෂයේ මුලත් උපචිතයි. එනම් ඔච්චරයි අපිට තියෙන්නේ. එහෙනම් දැන් මේක සුළු කරගන්න එක. මුලින්ම පෙර වැඩ සුළු කරන්න. 300යි අප්‍ර 250යි අප්‍ර 250යි. එනම් මෙතන දාන්න ලිපි ද්‍රව්‍ය කියලා ලිපි ද්‍රව්‍ය වියදම කියලා 250ක් දාන්න. ලිපි ද්‍රව්‍ය හත්. ඊළඟට උපදේශන ආදායම් කිව්වේ 1800යි 1800යි. මෙතන අප්‍ර කියලා 1500ක් දාන්න. ආදායම් ප්‍රකාශ කරන උපදේශන ආදායම් 1500 එන දාන්න. උපදේශන ආදායම් දෙවෙනි පිටුවට 1500යි. එකක්. ඊළඟට කාර්යාල වියදම් 400යි 150යි 550යි 550යි. බරපැත්තට ගෙනාව 550. අන්න බරපැත්තේ වෙනස ගන්න. ඒ කරලා යන අප්‍ර කියලා 350. බරපැත්තේ වෙනස ගන්න. ඒ කරලා යන අප්‍ර කියලා 350ක් එක දාන්න. කාර්යාල වියදම්. ඒ කියන්නේ ගිණුම තුනේ කරාම තමයි එන්නේ ආදායම් ප්‍රකාශයේ දෙන වියදම් ප්‍රමාණය. කාර්යාල වියදම් දාන්න 350. එච්චර. අවසානයේ තින්නේ ලාභ කොටස් දෙන්න විතරයි. කාර්යාල වියදමුත් එකතු කරන්න 30යි 1530යි වියදම් බිඳුවයි 6 4 10යි 10යි 5 5 10යි 20යි 20 දෙකක් ඉතිරි 20 දෙකක් ඉතිරි මෙතන 4යි 5යි 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 10යි 1500 1000 ගියානම් අන්න එනවා කාලච්ඡේද ලාභය 530 දාන්න. කාලච්ඡේද ලාභය 530. කාලච්ඡේද ලාභය 530යි. එනම් 530න් අඩු වෙනවා 360ක්. අන්න එතකොට අපිට එනවා බෙදිය හැකි ලාභ කොටස්. P RS දෙකට 1 බලන්න කීයක් එනවද කියලා. 530න් අඩු කරන්න 360ක් 170යි 170 බෙදන්න 5 34යි 2 68යි මෙතන හර ජංගම කිලෝමීටර බැර කරන්න ලාභ කොටස් 68යි 37යි එච්චරයි. ශේෂ කරන්න. ශේෂය පොළදී ශේෂය පොළදී 154 වෙනස ගන්න 9.14 4 මේක දැම්මා 4යි 49 මෙයා 8යි 7යි 4යි 13 එකක් මේක දැම්මා 2.38 අර වෙනස ගන්න 8යි 2යි 2 ඊළඟට මෙතන
8 7යි 7 6 13 3 එකට දෙන්න කරනවා 338 338. අන්න මෙන්න මෙතන වෙනස ගන්න 5යි 3යි 8යි 2යි 1යි 3යි 1යි 2යි 3යි. අන්න ජංගම දිනේ අවසාන ශිෂ්‍ය. ප්‍රාග්ධන කිමු තමයි 400යි 800යි 1200යි. 1200යි 800යි 400යි. එනම් 800යි 400යි 200යි. අන්න එනම් අපි ආදායම් ප්‍රකාශයේ ලාභ විසඳනයත් එක්ක හැදුවා ජංගම හා ප්‍රාග්ධන කිමුත් හැදුවා. ඒ ගණනත් ඉවරයි. ඒක එච්චරයි හදන්න කියලා තිබුණේ. වැඩි දෙයක් හදන්න කියලා තිබ්බේ නැහැ.